හොඳයි. දැන් අපි පංච උපාදානස්කන්ධය කැඩි කැඩි යන දෙයක් පලෝක ස්වභාවය අපි දැක්කා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය නැත්තම් සත්වයා මේ ලෝකය ඊතිතෝ කියලා කියනවා. ඒ කියන්නේ ස්කන්ධයෝ මහත් වූ ව්‍යසනයෝය. ඒ කියන්නේ මේ පංචස්කන්ධය මහත් ව්‍යසනයක් වශයෙන් දකින්න කියනවා. මේ පංචස්කන්ධයේ මහත් ව්‍යසනයක් වශයෙන් දැක ගන්න කියන එක තමයි දේශනාව. පංචස්කන්ධේ ඊතිතෝ පස්සතෝ අනුලෝමිකං කන්තිං පටිලබති. මේ පස්සාකාර ස්කන්ධයන්ගේ ව්‍යසනය දකින්න. ඒ ව්‍යසනය දකිනකොට අන්නයාගේ සිත ඒ අනුලෝම වශයෙන් ව්‍යසනය දකිනකොට ඒ ව්‍යසනයට අපහදිනවා. එයා ඒ ව්‍යසනය දකිමින් පංචස්කන්ධේ නිරෝධය දකිනවා. ඒ පංචස්කන්ධ නිරෝධය දකිනකොට අනීතිකං නිබ්බානන්ති පස්සතු. ව්‍යසනයක් නැත්තා වූ නිර්වාණය දකිනවා. ඒ දැකීම නිර්වාණ මාර්ගයට බැස ගැනීමක්. සම්මත්ත නියාමං ඔක්කමති. නිර්වාණ මගට බැස ගන්නවා. මේ ව්‍යසනයක් වශයෙන් ලෝකේ දකින කෙනා, ඒතර ලෝකේ ව්‍යසනයක් වශයෙන් දකිමින් එයා නිවන ව්‍යසනයක් නැති අනීතික ධර්මයක් වශයෙන් දකින්න ඕන. කියන්නේ හැම වෙලේම මේ කියන්නේ සසරත් නිවනත් දකින්න ඕන අපි. දැන් අනිත්‍ය දකිනකොට සසර ස්කන්ධ අනිත්‍ය නම් නිවන නිට්ටයයි. සංසාරේ නැත්තම් සසර දුක නම් නිවන සැපයි. සසර රෝගයක් නම් නිවන නිරෝගයි. සසර මොකද්ද? ගෙඩියක් බඳුනම් නිවන ඒ ගෙඩියක් නෑ. සසර පාපයක් නම් නිවන පිනක්. සසර හුලක් නම් නිවන ඒ හොල නැති, හොලෙන් මිදුන තැනක්. සසර කියන එක අනුන්ට අයිති ධර්මයක් නම් නිවන තමාට අයිති ධර්මයක්. ඊළඟට සසර ආබාධ සහිතයි, නිවන අනාබාධයි, ආබාධ නැහැ. ඊළඟට සසර පලෝක ධර්මයක්, කැඩි කැඩි යන දෙයක්. නිවන කැඩෙන්නේ නැති අපලෝක ධම්මෝ, නොකැඩෙන ධර්මයක්. ටික ටික කැඩි කැඩි නිවන අයිස් කැටේ වගේ දිය වෙලා යන්නේ නැහැ. හැබැයි රූපේ අයිස් කැටේ වගේ නැති වෙලා දිය වෙලා යනවා. නිවන එහෙම වෙන්නේ නැහැ. ඊළඟට ඊති කියන්නේ ව්‍යසනයට, එහෙනම් නිවන කියන්නේ ව්‍යසනයක් නැති අනීතික ධර්මයක්. ව්‍යසන ගත්තහම ලෝකෙහි අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතු. අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස.
අඤ්ඤතරඤ්ඤ තරේන නොයෙක් නොයෙක් ව්‍යසනයන් අතර නොයෙක් නොයෙක් දුක්ඛ ධම්මේන නොයෙක් දුක්ඛ ධර්මයන් අතර අඤ්ඤතරඤ්ඤ තරේසු නොයෙක් දුක්ඛ ධර්මයන්හි ව්‍යසනේන සමන්නාගතෝ ව්‍යසනයන්ගෙන් යුක්තයි. මොනවද ව්‍යසන මොනවද? එක ව්‍යසනයක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? ඥාති මිත්‍රාදී ව්‍යසන. කොටින්ම තියෙනවා තමාගේ මව නැතිවීම ව්‍යසනයක්. පියා නැතිවීම ව්‍යසනයක්. දරුවෝ නැතිවීම ව්‍යසනයක්. ස්වාමියා භාර්යාව ඥාතීන් නැතිවීම මේවා තමයි ව්‍යසන කියන්නේ. ඥාති මිත්‍රාදීන් නැතිවීම ව්‍යසන. ඉතින් ඒ ව්‍යසනයන් මේ සත්වයාට නිතරම පවතිනවා. ඊළඟට රෝගාබාධ ව්‍යසන, වයසට යෑම ව්‍යසන, ඊළඟට භෝග සම්පත්තින් නැතිවීම ව්‍යසන. ඔය හැම දෙයක්ම මේක ව්‍යසනයක් විතරයි. එතකොට දකින්න කියනවා මොකක්ද මේ? ආන් ඒ විදිහට මේ රූපස්කන්ධයේ ව්‍යසනයක්. ඒතර ව්‍යසනය කියන්නේ කරදරයනේ. නේද? ඒතර මේ රූපය කරදරයක්, ව්‍යසනයක්, සැපක් නෙවෙයි. වේදනාව ව්‍යසනයක්, කරදරයක්. සංඥා සංකාර ව්‍යසනයක්, විඥානයේ ව්‍යසනයක්, කරදරයක්. දැන් විශේෂයෙන්ම අනුන්ගේ ව්‍යසනයන්හිදී අපි ශෝක කරනවා. මොනවද? ඒක කියනවා දුක්ඛ ධම්මේන පුට්ටස්ස. නොයෙක් දුක්ඛ ධර්ම තියෙනවා. මොනවද? ශෝකෝ සෝචනා. ශෝකය ශෝක කරන බව. ඊළඟට පරිදේවෝ පරිදේවනා. විලාප කිය ඇඬීම අඬන බව. ශෝකය ශෝක කරන බව. ඊළඟට උපායාසෝ උපායාසය. ශෝකය කියන්නේ තමන්ගේ කෙනෙක් මැරුණාම ඇතිවෙන හිතේ තියෙන දුක තමයි ශෝකය. හොඳ කෙනෙක්, ගුණවත් කෙනෙක් මැරුණාම ඇතිවෙන්න ශෝකය. පරිදේවය කියන්නේ විලාප කිය අඬනවා. ඔළුවේත් ගහගෙන, පපුවේත් ගහගෙන කෑ ගහ අඬනවා. අර මලකෙවල් වල එහෙම ගියාම නේද? බොරුවටත් එක්ක අඬනවා. ගොඩක් අඬන්නේ බොරුවට. උපාසකම්මලගේ ඇඬිලි නම් ඔක්කොම මොකද්ද? අර ඇවිල්ලා ඉන්න කට්ටියට පේන්න. ඔව් නැන්දම්ම මැරුණාම මොකද? යසයි ඔය ගෑණි මැරිච්ච එක කියලා. හැබැයි ඇවිල්ලා ඉන්න කට්ටියට පේන්න ඕන හින්දා අනේ මගේ රත්තරන් බුදු නැන්දම්මේ ඇයි අපි දාලා ගියේ? ඇතුලෙන් කියනවා යසයි නියමයි ගියේ එක මේකි කියලා. ඉතින් කියනවා අර විදියට. හැබැයි පේන්න බොරුවට අඬන්න දක්ෂම කට්ටිය කවුද මේ ලෝකේ? උපාසකම්මලා. අද්දකින් එහෙම ඇතිනේ නේද? එහෙමවත් මතර නැද්ද? ඩිංගක් ඇත්තන් අඬනවා. ඒක තනිකර බොරු. මේ බොරු ඇඬීම. දැන් බලන්නකො නළුවෝ නිලියෝ එම අඬනවා නේද? මේ වැඩියම නිලියෝ තමයි අඬන්නේ. ඇයි? ඒ අඬන්න පුරුදුයි. ඉතින් ඒ ඇඬිල්ල එයාට සැපක්. ඇයි? සල්ලි හම්බ වෙනවා නේද? දැන් නිලියෝ නළුවෝ අඬනකොට සල්ලි හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. එතකොට
ඒ අඬන එක නෙවෙයි මෙතන කියන්නේ. අර පිරිසට පේන්ට එහෙම. අඬන එක එහෙම නෙවෙයි. පෙට්ටිය ගෙනියන්න යනකොට පොර කනවා පෙට්ටිය ගාවින් වහන්න දෙන්නේ නැතුව. පොර කනවා. හතර වටේ එල්ලෙනවා. ඇයි? එතකොට අර කට්ටිය ඇද්දලා එහෙම ගන්නවනේ. පැත්තකට පෙට්ටිය වහන්න ඕන කියලා. කවුරුවත් එහෙම නැතුව ඔක්කොම අත් දෙක බදාගෙන අත් දෙක මැදගෙන පැත්තකට බලාගෙන එහෙම හිටියනම් පෙට්ටිය බදාගෙන අඬනකොට එයාම නිකම්ම අයින් වෙනවා. නේද? ඔව්. එතකොට පෙට්ටිය ගෙනියන අනේ ගෙනියන්න එපා. මගේ රත්තරන් ගෙනියන්න එපා කියලා අඬනවා. මම එහෙම අඬපුවා දැකලා තියෙනවා. එතකොට අර වහන්න ඉන්න කට්ටිය පෙට්ටිය වහන්න ලැහැත් තියෙන කට්ටිය හරි අපි වහන්නේ නැහැ ගෙනියන්නේ නැහැ කියලා කට්ටිය ගියොත් එහෙම මේ වරෙල්ලා මේ කැරම් ඵලයල්ලා කියලා අයිට වඩා යඬනවා කට්ටිය. ඉතින් ඒ වගේ නෙමෙයි මේක කියන්නේ දැන් තමන්ගේ ඇයි තැදින් ඇලිච්ච දෙයක් නැති වුනහම විලාප කිය නම් කියා ඔළුවේ අත් ගහ පපුවේ අත් ගහ අඬන බව. පරිදේවය කියන්නේ අඬලා දුකටපත් වෙලා ඒකෙන් වෙහෙසටපත් වෙලා තියෙන බව. හරියට පෙන්නනවා පටාචාරාව වගේ. සමහරු දරුවෝ ඥාතීන් නැති වෙනවා. ඒක මහ ව්‍යසනයක්. එතකොට සමහරුන්ට පවුලෙම පිරිස එක දවසෙම නැති වෙලා යනවා. ඒක මහා ව්‍යසනයක්. මුළු පවුලෙම පිරිස නැති වෙනකොට. ඒක දරා ගන්න බැරුව සමහරු අඬනවා. සමහරු ක්ලාන්තේ දාලා වැටෙනවා. සමහරු උම්මත්තකයෝ වෙනවා. සමහරු බලාගත් අතේ බලාගෙන ඉන්නවා. සමහරු කල්පනා කරනවා. සමහරු ගෙල වැලදා ගන්නවා. සමහරු ඒ ශෝකෙන්ම ලය පැලිලා මිය යනවා. ඔය ලය පැලිලා මිය ගියා කියලා ජාතක පොතේ මහලා තියෙන්නේ. ඔය කියන්නේ හાર્ට් ඇටැක් එකක් එනවා කියන එක. ලය පැලෙනවා කියන්නේ මේක දෙකට මැදින් මේ කොන්ක්‍රීට් එකක් වගේ පුපුරනවා කියන එක නෙවෙයි. හાર્ට් ඇටැක් ඇවිල්ලා හිර වෙලා මැරෙනවා. ඒක තමයි ඔය ලය පැලී මැරි ගියා කියන්නේ. අපි හිතනවා ලය පැල්ලා මැරුවම පුපුරන්න ඇති පපුව මැදින් දෙකට කියලා තමයි අපි හිතන්නේ. එහෙම නෙවෙයි. අර වගේ හදවත හිර වෙනවා. ඒ වේදනාවට, ඒ ගින්නට, ඒ දුකට. ඉතින් තවත් ලෝකේ බොහෝ ව්‍යසන තියෙනවා. සුනාමි වගේ බොහෝ ව්‍යසන, ගම් පිටින් නායෑම් වගේ ව්‍යසන, ඊළඟට නොයේ සුලිසුලං ගිනි කඳු විරීම් ආදී. ඉතින් මේවා ලෝකෙ මොනවා වුණත් පංචස්කන්ධයක් තිබ්බොත් තමයි ඔය දුක්. පංචස්කන්ධයක් නැත්තම් එතන දුකක් නෑ. එහෙනම් මේ සියලු ව්‍යසනයන් දුක් පවතින්නේ පංචස්කන්ධය හා බැඳිලා. එහෙමනම් මේ පංචස්කන්ධයමයි ලොකුම ව්‍යසනේ. පංචස්කන්ධයමයි ලොකුම කරදරය. මේ රූපය තමයි ලොකුම ව්‍යසනයක්. මහා ව්‍යසනයක්. මේ සත්‍යයට කිසිම සැපයක් මේ රූපේ දෙන්නේ නැහැ. ඒකයි ආසි විසෝපම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මේ කය උපමා කළේ නයි 4 දෙනෙකුට. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු 4 නයි 4 දෙනෙක්. ඒකේ ලස්සනට කියනවා මේ නයි රජෙක් හොරෙක් අල්ලගෙන ආපුවාම ඒ රජ්ජුරුව ඒ හොරාට දෙන දඬුවම මේ රජ්ජුරුවන් ගින්නවා නයි 4 දෙනෙක්. ඒ නයි 4 දෙනා බලාගන්ට දෙනවා. ඉතින් මෙයා නයිගේ ඔළුව අත ගන්නවා. ඊළඟට කණ්ඩ දෙනවා. අන්තිමේදී මේ නයි මිත්‍ර වුණාම ඇවිල්ලා එක නයෙක් දකුණු අත වටේ එලිලා උරුසේ හිස තියාගෙන පෙනේ තියාගෙන නිදනවා. අනික් නයා වම් අත වටේ එලිලා වෙලිලා පෙනේ කරේ තියාගෙන උරුසේ තියාගෙන නිදනවා. අනික් බෙල්ල වටේ තියලා
ඔළුව උඩ පෙනේ තියාගෙන නිදන ඔටුන්නක් වගේ. බඩවටේ තිලා කොන්්ඩේ පෙනේ තියාගෙන නිදනවා. ඉතින් මෙයා හිතනවා මේ රජ්ජුරුව මට ආභරණ 4ක් දුන්න කියලා අර නයි පෝෂණය කරනවා. නයි පෝෂණය කර කර ඉන්නවා. පුංචි හරි දෙයකදී මේ නයිට අඩුවක් වෙනකොටම දෂ්ට කරනවා. එක නයෙක් දෂ්ට කරාම ශරීරයේ ගල් වෙලා යනවා. තව නයෙක් දෂ්ට කරාම ශරීරයේ කෑලි කෑලි ගැලවිලා යනවා. ඇඟිලි ගාවින් ගැලවිලා වැටෙනවා. අත් ගාවින් උරිස ගාවින් මෙහෙම බෙල්ලම ගැලවිලා වැටෙනවා. අවයව ගැලවි ගැලවි වැටෙනවා. ඊළඟ නයා දෂ්ට කරාම ශරීරය ගිනි අරගෙන විසටම ගිනි අරගෙන පිච්චිලා නැති වෙලා යනවා. ඊළඟ නයා දෂ්ට කරාම ශරීරේ කෑලි දියවි 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 අයිස් කැටයක් දිය වෙලා යනවා වගේ දිය වෙලා ගලන්න පටන් ගන්නවා. ආන් ඔය වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ පඨවි නයා ආපෝ නයා තේජෝ නයා වායෝ නයා මේ නයි 4 දෙනා. පඨවි නයා දෂ්ට කිරීමෙන් තමයි පිළිකා හැදෙන්නේ, ගෙඩි හැදෙන්නේ. ශරීරේ ඒ පඨවි ධාතු උස්සන්න වීමෙන් රෝග හැදෙන්නේ. සමහර විට හෘදය හිර වෙන්නේ. ඊළඟට සමහර විට නහර බ්ලොක් වෙන්නේ. තෙල් බැඳිලා හරි කියලා නහර බ්ලොක් වෙනවා. එතකොට නහර පුපුරනවා. මේවා වෙන්නේ පඨවි නයා දෂ්ට කරනකොට. එතකොට මේක මහා ව්‍යසනයක්. ආපෝ නයා දෂ්ට කිරීමෙන් තමයි සෙම් රෝග නොයෙක් විදිහට සෙම් ප්‍රතිශාව කැස්ස මේ වගේ දේවල් ආපෝ නයා දෂ්ට කිරීම. තේජෝ නයා දෂ්ට කිරීමෙන් උණ ගැස්ට්‍රයිටිස් යටිපතුල් දැවිල් ඇස් දැවිලි රක්ත වාතය කියයි අපි. එයා තේජෝ නයා දෂ්ට කිරීමෙන්. වායෝ නයා දෂ්ට කරනකොට ඒ වාත රෝග හන්දි කැක්කුම් එක එක වාත රෝග ඒවා නිසාම වාත සමුට්ඨාන ආබාධා වාතයේ කිපෙනකොට ආබාධ වෙනවා. ඊළඟට සෙම්හ සමුට්ඨාන කියලා කියන්නේ ආපෝ කිපෙනකොට. පිත්ත සමුට්ඨාන කියන්නේ තේජෝ කිපෙනකොට. පඨවි කිපීමෙන් ඔන්න ඔය විදියට මේ සත්වයාට නානාවිධ ව්‍යසනයන් මතුවෙනවා. එතකොට මේ කයම මහා අනතුරක්, මහා දුකක්, මහා ව්‍යසනයක්. ඉතින් මේවා වෙද්දි හටගන්නේ දුක් වේදනාවමයි. වේදනාවත් ව්‍යසනයක්. සැප වේදනාව නැතිවීම නිසාත් වේදනාව ව්‍යසනයක්. දුක් වේදනාව පැමිණීම නිසාත් වේදනාව ව්‍යසනයක්. සංඥාවත් වේදනාව අනුවම හට ගන්නවා නැති වෙනවා. සංස්කාරය විඥානයේ මේ ටික ඔක්කොම ව්‍යසන. ඉතින් මේ හැම කමඨහනක් තුලම රූපය පිළිබඳව දැකීම ලේසි. හැබැයි නාමය පිළිබඳව දැකීම අමාරුයි. කාටද? කාටද අමාරු? ඉති බාලෝ බාලයන්ට අමාරුයි. පණ්ඩිතයන්ට ලේසි. මේක කියන්නේ සසර තුල නුවණ වඩපු කෙනෙකුට හරි ලේසි මේක තේරෙනවා. සමහර නුවණ නැති කෙනෙකුට මේ ඔක්කොම එක වගේනි කියලා හිතෙනවා. ඒ නුවණ මදිකම. හැබැයි නුවණ තියෙන කෙනෙකුට එහෙම නැහැ. අන්න එතකොට පංච උපාදානස්කන්ධයම ව්‍යසනයක්. ඔය දරාගෙන ඉන්න ව්‍යසනයක්. කොයි මොහොතක පහර දෙයිද දන්නේ. ඕන් කකුල දිගාරින් ඉන්නවා. ආය නමන්න පුළුවන් වෙයිද දන්නේ. ඒ අංශභාගය දුන්නා.
නමාගෙන ඉන්නවා දිගාරින්න පුළුවන් වෙයිද දන්නේ. ආයෙ නැගිටින්න වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් නැගිටලා බලන්න. නැගිට්ටට පස්සේ ඉඳ ගන්න වෙයිද දන්නේ නැහැ. ඉඳගත්තට පස්සේ නැගිටින්න වෙයි. නිදාගත්තට පස්සේ ආයෙ දැන් සමහර වෙනවා රෑ නිදාගෙන කකුල ගන්න බලනකොට කකුල ගන්න බෑ. අන්තභාගය ඇදිලා. ඔය වගේ ව්‍යසනයක ඉන්නේ මේ හැම කෙනාම. ඉතින් කොතනක කොයි මොහොතක එයිද දන්නේ නැහැ. කොහොමත් ටිකක් හරි තියෙනවා අර තරුණ කාලේ 40 50 පණිනකොට නම් ඉතින් කොහෙන් හරි එනවා. ඇවිල්ලා කලාතුරකින් තමයි සමහරුන්ට මේ රෝග ව්‍යසන නැත්තේ. කොටින්ම දුර්භික්ෂයක්. කොටින්ම ව්‍යසනයක් මේ ස්කන්ධ පංචකයම. අනේ නම් මේ ස්කන්ධ පංචකය ව්‍යසනයක් වශයෙන් නැත්තම් ඊති කියලා කියන්නේ ව්‍යසනය. නොඑක් ව්‍යසනයන් තියෙනවා Tamanට. ඊළඟ අනුන්ටත් තියෙනවා ඒ ව්‍යසන. මේ විශ්ව ධාතුවේම අනුන්ටත් තියෙනවා හැම දෙයකටම තියෙනවා. ගහකට උනත් තියෙනවා. ගලකට උනත් තියෙනවා. පර්වතයකට වතුරට පවා ව්‍යසන තියෙනවා. ඒ ඔක්කොම අපි දකිමින් භාවනා කරන්න ඕන. දැන් එහෙනම් ඊති කියන විදිහට භාවනා කරන්න තියෙන්නේ. ඊට වඩා දැන් ලොකු ව්‍යසනයක් තියෙනවා. බඩගින්න. මෙයාට නම් ඒ ව්‍යසනේ තාම නැතුව ඇති. මට නම් තියෙනවා. කොසගින්න නැමැති මහා ගින්න තියෙනවා. නිමණ්ඩ බැරි ගින්නක් නේ. රහත් උනත් ඒ ගින්න තියෙනවා. රාග දේශ මොහ ගිනි ටික නම් රහත් උනාම හරි නිවා ගන්න පුළුවන්. නේ? බඩගින්න බෑ. අනුපාද ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන කම්ම තියෙන මහා ව්‍යසනයක් තමයි කුසගින්න. ඒක රහත් උනත් බෑ. ඒකට කියනවා බුප්පිපාසාව කියලා. තතියං බුප්පිපාසාති. තුන්වෙනි දස මාරයන්ගේ තුන්වෙනි මාරය තමයි බුප්පිපාසාව. ඒ කියන්නේ කුසගින්න හා පිපාසය. එතකොට මේකත් මාරෙක්. බඩගින්න පිපාසය කියන්නේ මාරෙක්. ඇයි බලන්න කොච්චරද මාරයෝ කියන්නේ. දැන් භාවනාවක් වැඩක් කරගන්න බෑනේ. උදේට කණ්ඩත් ඕන 10ට ගිලම්පසක් දෙනවා. ඒක බොණ්ඩත් ඕන. කැඳ ගේනවා. ඒක බොණ්ඩත් ඕන. කේකේ වගේ නේව බොණ්ඩත් ඕන. ආයේ දවල් දානෙට ගණ්ඩත් ඕන. ආයේ 3ට විතර ගිලම්පසක් තියෙනවා. ආයේ හැන්දෑවේ තියෙනවා. ගිහියෝ නම් රැටත් කනවා. ඊට පස්සේ ඔය විදිහට කොච්චරනම් මේ බඩගින්න සංසිඳුවනවද? උපන්දා ඉඳලා කෑවා තාම බඩ පිරිලා නැහැ හැබැයි. නේ? පිරුන්නේ නැහනේ. ඒක තමයි ලොකුම ව්‍යසනේ. ඉතින් රහත් උනත් ওই ව්‍යසනේ තියෙනවා. ඊළඟ ව්‍යසනේ කාපුව පිට කරන එක. පිරිසක් මැද ඉඳගෙන කන්න පුළුවන් පිට කරන එක හැංගිලා තනියම තමයි පිට කරන්න වෙන්නේ. ඒ පලාතම ගඳ ගහන හින්දා. ඒක ලොකු ව්‍යසනයක්. ඔය විදිහට සමහරුන්ගේ මලබද්ධය ඇති වෙලා කාපුවා පිට වෙන්නේ නැහැ. ඇටිකේල් කාපු සත්වයාට වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බෙහෙත් යන්න ඕන එක දේවල්. හැම තැනම ව්‍යසනයක් විතරයි. ඉතින් ඒ ව්‍යසනේ යන්න වෙනවා. නැත්තම් ඒ කියන්නේ මාරෙක් කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ මාරයා පරදවන්න බැරි මාරෙක්. සාපිපාසාව රහත් වෙලක් තියෙනවා. ඒ මාරයා පරදන්න නෙවෙයි තියෙන්නේ. ප්‍රමාණයකට දීගෙන රවට්ටගෙන යන්න තමයි තියෙන්නේ බඩගින්න නැමැති මාරයා. හොඳයි. දැන් එහෙනම් විනාඩි 5ක් විතර ආනාපාන සතිය වඩලා ඊට පස්සේ
ස්කන්ධ යම් පිළිබඳව ව්‍යසනයක් වශයෙන් දකිමින් වඩන භාවනාව කියා දුන්න ආකාරයට කිරීමට යොමු වෙමු. දැන් පටන් ගන්න. හොඳයි, සාදුනාදයක් පවත්වන්න. හොඳයි වාසනාවන්ත පින්වතුනි, අද දානය පූජා කරන්නට යෙදුන ඒ පින්වත් පිරිස වන්නේ මේ භාවනාවටම සහභාගී වන දොඩම්වල උපාසක උපාසිකාවන් පිරිස විසින් අරමුණ වශයෙන් පවත්ව ගන්නවා. අද දින දානයට සහභාගී වූ උපාසිකාවන් සියලු දෙනාගේම මියගිය දෙමාපියන්ට ඥාතීන්ට සියලු දෙනාටම පින් පැමිණවීම සඳහා, ඒ වගේම අප සියලු දෙනාගේම සුජීවත්ව සිටින දූදරු ඥාතීන් සියලු දෙනාට ආශිර්වාද කිරීම, ඒ වගේම අපට දහම් දැනුම හා ධෛර්යය ලබා දෙන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාව. අප සමග එක්ව මෙම ධර්ම දේශනාවට සහභාගී වන උපාසක උපාසිකාවන් සියලු දෙනාටත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ දොඩම්වල ප්‍රදේශයෙන් සම්බන්ධ වෙන උපාසිකාවන් පිරිස මෙම දානේ දායකත්වය දරන්නට යෙදෙන්නේ. එහෙනම් ඒ පින්වත් සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය, නිදුක් නිරෝගී චිරජීවනී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පිරිස නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම මව්පියන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින් මේ හැම දෙනාගේම මියගිය සියලු දෙනාටත් නිවන් පිණිස වේවා කියලා සාදු කියන්න. දාන දුන්න සියලු දෙනාගේම සුජීවත්ව සිටින්නා වූ දූදරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් භාවනාවට සහ සම්බන්ධ ඔබ හැම දෙනාගේම සුජීවත්ව සිටින්නා වූ දූදරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් සහිත ලෝකයාටත් මේ පින් අනුමෝදන් වේවා. විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා. වැඩසටහන සහ සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මටත් ඔබටත් අප සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය තුලින්ම ඒකාන්තයෙන් අමා මහ නිවනින් සැනසී ගන්නට මේ කුසලයේද පාරමී ධර්මයක්ම වේවා. ඊතා ඉක්මනින්ම නිවන් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.